සියලු දෙනාටම අලංකාර වූ ආශිර්වාදමත් වූ සබත් දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර අද ශුද්ධ සබත් දවසේ උන්වහන්සේගේ වචනය කරා යොමු වෙන්නයි මේ අපේ සූදානම. හොඳ අපි එකිනෙකා මතක් යාඥා කරමු. අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අද දවසේ අපටම කතා කරන්න. මේ මටම කතා කරන්න ස්වාමීනි. අපි එකිනෙකාගේ හදවත් වලට අපි අත තබාගෙන අපි දැන් සොසාගෙන අපි මොහොතක් උන්වහන්සේට කියමු ස්වාමීනි අද දවසේ වහන්සේ මටම කතා කරන්න. ස්වාමීනි සමහර මොහොතවලදී ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ නැහැ වහන්සේ සමග කතා කරන්න වහන්සේ කියන දේ සමාට ඇසෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේනුත් අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ සුදු සබත් දවසේ මේ පණිවිඩය තුළින් ඔබ වහන්සේම කතා කරනවා කියා ස්වාමීනි. එනිසා වහන්සේ අද දවසේ අපටම කතා කරන්නට මේ අපටම කතා කරන්නට ඔබ වහන්සේගේම ශුද්ධාත්මෙන් අප පූර්ණ කොට අපට මඟ පෙන්වන්නට ස්වාමීනි. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. හොඳයි. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනයත් සමග ඔබට කතා කරන්නට මේ සූදානම් වෙන මොහොතේ අපි මට කල්පනා කර බලමු ඉඩදීම ගැන. අපිට බොහෝ විට බොහෝ අය කියනවා දෙවියන් වහන්සේට ඉඩ දෙන්න, ජේසුස් වහන්සේට ඉඩ දෙන්න, ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න, ඔයගොල්ලන්ගේ ජීවිත තුළ බලවත් දෙයක් වෙන පිණිස උන්වහන්සේට ඉඩ දෙන්න කියලා. එපොන් ජේසුස් වහන්සේත් නිතර කියනවා මට ඉඩ දෙන්න කියන්නේ. එතනින් පැහැදිලි වෙනවා අපි ඇත්තටම උන්වහන්සේට ඉඩක් නොදෙන තරම් නේද? නැත්නම් ඉඩ දෙන්න කියලා කියන්න අවශ්‍ය නැහැ හැම වෙලාවෙම නේද? ඉතින් ඉඩ දෙන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වෙත ඉඩ දීම ගැන අපි අද කතා කරන්න යන්නේ. අපි මොහොතක් කල්පනා කරමු අපේ නිවස ගැන. ඔබේ නිවසේ ඔබේ යෙහෙලියක් ඔබේ ඔබේ මිතුරියක් එනවා. ඒ අය ඔබේ නිවසේ ලැබුම් ගන්න ඉල්ලා සිටිනවා. එතන ඔබේ මිතුරා, ඔබේ මිතුරිය, ඔබේ සහෝදරයා, ඔබේ සහෝදරිය ආගන්තුකයෙක් නේද ඔබට? ඒතර ආගන්තුකයාට ඔබේ නිවසේට දෙද්දී ඔබ මොකද කරන්නේ? අපි ඒකට කියන ආගන්තුක සත්කාරය කියලා නේද? අපි ඒගොල්ලන්ගේ කෑම බීම ගැන හොයනවා, ඒගොල්ලන් නිදා ගන්න ස්ථානයක් අපි දෙනවා, ඒගොල්ලන්ව රැක බලා ගන්නවා නේද? ඒගොල්ලන්ගේ නිවසේදී වාගේම නේද? ඒගොල්ලන්ගේ නිවසේදී වාගේම හැම දෙයක්ම ඒගොල්ලන්ට මේ නිවසේ තිබෙනවාද කියලා අපි නිතර හොයලා බලනවා. ඒ වගේම එයාට කොහොමද කාමරය සකස් කරන්නේ? එයාට අපි ගෙස්ට් රූම් එකක් තියෙනවානේ. අපි ආගන්තුකයන්ට වෙනම කාමරයක් දෙනවා. ඒ කාමරය මොනවාද? ඒ කාමරේ අපේ බඩු තියෙනවා නම් අපේ බඩු පොඩ්ඩක් අයින් කරලා නේද? ඒ අයගේ බඩු තියාගන්න ඉඩ දීලා ඒ වගේම ඒ කාමරේ සුද්ධ පවිත්‍ර කරලා දීලා එයාට ඒ කාමරේ අපි වෙන් කරලා දෙනවා. එතකොට ඒ විදිහට අපි ආගන්තුකයෙක්ට පවා ඒ විදිහට සලකා බලනවා. නේද? ආගන්තුකයෙක්ට පවා ඒ විදිහට සලකා බලනවා. ඒගොල්ලන්ට හොඳ ස්ථානයක් දෙනවා, හොඳ නිදා ගන්න තැනක් දෙනවා, හොඳ කෑම බීම දෙනවා. ඒ විදිහට ආදරෙන් සලකනවා. අපේ බඩු පාහිරාදිත පවා අයින් කරලා දාලා සුද්ධ පවිත්‍ර කරලා ඒගොල්ලන්ට ඒ ස්ථානය වෙන් කරලා දෙනවා. එතකොට ආගන්තුකයෙක්ට අපි එහෙම සලකද්දී අපි මතක් සලකා බලමු අපි දෙවියන් වහන්සේට, අපේ ජේසුස් වහන්සේට අපි කොහොමද ඉඩ දෙන්නේ? අපේ ජීවිත තුළ, අපේ හදවත තුළ අපි කොහොමද ඉඩ සලස්වා දී තිබෙන්නේ? අපි මතක් සොයා බැලුවොත් ඔබ කොහොමද අපේ දෙවියන් වහන්සේට දීලා තියෙන්නේ? ඔබ හැමදාම නේද හැම සතියෙම සබත් දවසට සහභාගී වෙලා උදේ සවස යාඥා කරනවා, බයිබල් ප්‍රශ්න වලට උත්තර ලියනවා, බයිබලේ කියවනවා, මොන හරි ප්‍රශ්නයක් ආවොත් නිරාහාරයෙන් ඉන්නවා නේ, දසෙන් කොටස් ගෙවනවා, පඳුරු ගෙවනවා. ඒතර ඒ ආකාරයෙන් තමයි ඔයගොල්ලෝ අපි හුඟක් විට අපේ දෙවියන් වහන්සේට ඉඩ දීලා තියෙන්නේ. ඒ අනුව දැන් ඔය දේම එදා දවසේ යුදෙව් සෙනග අතරේ ඒ යුදෙව් නායකයෝ පවා යුදෙව්වරු පවා මේ දේවල්ම කරා. ඒ නොවැරදීම සබතට සහභාගී වුණා. ඒ අය නොවැරදීම උදේ සවස යාඥා කළා. ඒ අය නොවැරදීම
නිරාහාරයෙන් සිටියා. ඒ නොවැරදීම එයාගේ ටෝරා එකේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය කියවුවා. ඒ නොවැරදීම දසෙන් කොටස් පඳුරු ගෙව්වා. නමුත් ජේසුස් වහන්සේ යම් ස්ථානයක අපි යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ දැක්කොත් නමුත් ජේසුස් වහන්සේ කියනවා නැහැ මට ඉඩක් නැහැ. නෑ මට ඉඩක් නැහැ කියන එක උන්වහන්සේ කොහොමද කියන්නේ? යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ නුඹලා ආබ්‍රාම්ගේ වංශය බව දනිමි. එහෙත් නුඹලා තුළ එහෙත් නුඹලා තුළ නිදහස් ලෙස ක්‍රියා කරන්ට මාගේ වචනයට ඉඩ නැති බවින් මා මරන්ට සොයූය. හරි බලවත් හරි බැරෑරුම් දෙයක් මෙතන ජේසුස් වහන්සේ කතා කරන්නේ. ජේසුස් වහන්සේ කියනවා නුඹලා තුළ මට ඉඩ නැත්නම් නුඹලා නිරන්තරයෙන් මාව මරන්ට සොයනවා කියලා. අපි අත් දෙක උස්සලා මෙතන දේව සභාවට ඇවිල්ලා ජේසුස් වහන්සේට ආදරේ කියනවා. ජේසුස් වහන්සේ මම නිදහස් කරන්න කියනවා, මාව ගලව ගන්න කියනවා. අපි පඳුරු ගෙවන, අපේ දසෙන් කොටස් ගෙවනවා, අපි යාඥා කරනවා, අපි නිරාහාරයෙන් ඉන්න. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා මාව මරන්න හොයනවා. හලෙලූයා. ඔබට දැනෙනවාද? උන්වහන්සේට අපි ඉඩ දෙන්නේ නැතිකමෙන්, අපේ ජීවිත තුළ, අපේ හදවත් තුළ උන්වහන්සේට ඉඩ දෙන්නේ නැතිකමෙන් අපි උන්වහන්සේව මරන්න පවා සොයන සෙනගක් විදියට පරිවර්තනය වෙමින් ඉන්නවා. ඔබ උන්වහන්සේට ඉඩ දුන්නේ නැත්නම්, උන්වහන්සේට ඉඩ දෙනවා කියන්නේ මොකද? උන්වහන්සේ අප වෙතට ඇතුල් වෙන්න යන්නේ වචනය වාගේ. උන්වහන්සේ වචනය තුළින් තමයි අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ. උන්වහන්සේගේ වචනය තුළින් ඇතුල් වෙන උන්වහන්සේට අපි ඉඩ දුන්නේ නැති වුණත් උන්වහන්සේ කියනවා අපි උන්වහන්සේව මරණවා හා සමානයි. උන්වහන්සේව මරන්ට අපි සොයනවා. මගේ සහෝදරය සහෝදරිය, අපි නොදැනුවත්වම උන්වහන්සේ ඉඩ දෙන්නේ නැතිකොට උන්වහන්සේ මරන්ට සොයන සෙනගක් බවට අපි පරිවර්තනය වෙන්න යනවා. මොකද අපි උන්වහන්සේ වඳුනන්නේ නැහැ. ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ලෙසවත් ඒ මනුෂ්‍ය කවුද කියලාත් අපි අඳුර ගන්නට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ලෙස අඳුර ගන්නට යන්නේ නැහැ. ජේසුස් වහන්සේ ලෙස අඳුර ගන්නට යන්නේ නැහැ. අපේ හදවත්වල උන්වහන්සේ ඉඩක් නැත්නම්. ඒ නිසා අපි උන්වහන්සේ මරන්න සොයනවා. හලෙලූයා. එනිසා අද දවසේ ඔබට මට උන්වහන්සේ කියනවා ඔබ කැමති නම් අදටත් ඔබේ හදවත තුළ උන්වහන්සේට ඉඩක් දෙන්න. ඔබේ ජීවිතය තුළ උන්වහන්සේට ඉඩ දෙන්න. මේ ආකාරයට හලෙලූයා. මේ ආකාරයට ඉඩ දෙන්න අවශ්‍යයි. පළවෙනි කාරණය, උන්වහන්සේ කියන අපේ ජීවිත තුළ, අපේ හදවත තුළ අපේ ඇතුළාන්තයේ ස්ථානයක් උන්වහන්සේට වෙන් කරන්න අවශ්‍යයි. අපේ ආගන්තුකයෙක්ට පවා අපි කොහෙද නවතින්න කිව්වොත් නවතින්න දෙන්නේ? අපි ආගන්තුකයාට අපේ ගෙදර නවතින්න කියලා ඔහුට අපේ දොරකඩ හරි නේද, අපේ නිවස පිට ඒ පේමන්ට් එකේ නිදාගන්න දෙනවා නම් අපි කියන අපි ආගන්තුකයාට, අපේ මිතුරට, අපේ මිතුරියට, අපේ සහෝදරයට අපි ගේ ඇතුලේ ඉඩ දුන්න අපි ගෙදර නවත්තගත්තා කියලා කියන්න පුළුවන්ද? අපේ ආගන්තුකයා නිවසෙන් එළියේ නිදා ගන්නවා නම් අපිට තවත් කියන්න පුළුවන්ද අපි ඔහුට නිවසේ ඉඩ දුන්නා, නිවසේ තමයි අපේ නැවතුනේ කියලා? බෑ නේද? ඒ වගේම අද දවසේ ස්වාමීන් වහන්සේත් කියනවා එළිදරව් 3:19 මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. හලෙලූයා. ඔබ නිවසේ ඉඩ දුන්නා කිව්වට, ඔබ උන්වහන්සේව නවත්තගත්ත කිව්වට උන්වහන්සේ නැවතලා තිබෙන්නේ තවමත් ඔබේ නිවසෙන් පිටයි. ඔබ තාමත් උන්වහන්සේව තබා තිබෙන්නේ දොරකඩයි. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය.
හඬ අසන්නයි කියනවා. උන්වහන්සේගේ හඬ අසන්නයි කියනවා. හලලූයා. ඒ දොරටු විවර කරන්න කියනවා. ඔබේ හදවතේ දොරට විවර කරන්න. ඒ ඇතුළාන්තයේ ඉඩ උන්වහන්සේට ඔබ දෙන්න. ඇතුළාන්තයේ ඉඩ දෙනවා කියන්නේ මොකද්ද? ඇතුළාන්තයේ ඉඩ දෙනවා කියන්නේ ඔබ උන්වහන්සේව පිළිගන්න. ඔබේ ජීවිතයට උන්වහන්සේ පිළිගන්න. ඔබේ ඇතුලේ හදවතේ ඉඩක් දෙන්න. ඒ කියන්නේ ඔබේ සිතුවිල්ලක්වත් පාසා ඔහුගෙන් සංගවා නොගනින්න. ඔබේ දෙවියන් වහන්සේගෙන් ඔබේ සිතුවිල්ලක්වත් පාසා සංගවන්න නැතුව ඔබේ හදවත විවර කොට උන්වහන්සේට කතා කරන්න. තේරුම් බේරුම් ඇති උන්වහන්සේට කතා කරන්න යන්න එපා. උන්වහන්සේට සියල්ල කියා දෙන්න. ඔබේ වරද උන්වහන්සේට කියන්න. ඔබේ දුර්වලකම උන්වහන්සේට කියන්න. ලැජ්ජ වෙන්න එපා. හංගන්න යන්න එපා. ඇතුළාන්තයේ ඉඩක් උන්වහන්සේට දෙන්න. අද දවසේ ඔබ ක්‍රිස්තියානි කියන නමට ක්‍රිස්තියානි කරන කාරකම ඉන්න වැඩි. නමුත් ඔබේ ක්‍රියාව ඔබේ හදවතෙන් ඈත් වෙලා ඇති. ඔබ නමස්කාර කරාට ඔබේ හදවත තුළ නමස්කාරයක් නැතුව ඇති. ඔබ උන්වහන්සේගේ වචනය ඇදහැරුවට ඔබ කිසිම ලෙසකින් කිසිවෙක්ට සමාව දෙන්න පුළුවන් කෙනෙක් නොවෙන්න ඇති. කිසිම කෙනෙක් ගැන ඔබට ඉවසන්න බැරුව ඇති. කිසිම කෙනෙක් වෙතට ඔබගෙන් කරුණාවක් නොවනවා ඇති. ඔබ සභාවට යන වෙත ඔබ නමස්කාර කරන්න නැති නමුත් ඒ කිසිවක් ඔබේ ජීවිතෙන් ප්‍රකාශ වෙන්නේ නැතුව ඇති. හලලූයා. උන්වහන්සේ කියනවා නුඹලා මා මරන්ට සොයෝ. යේසුස් වහන්සේ අදටත් කියනවා නුඹලා මා මරන්ට සොයෝ. හලලූයා. උන්වහන්සේගේ වචනයට ඉඩ දෙන්න. ඔබේ වචනය උන්වහන්සේගේ වචනය සමග ඔබේ වචනය ඔබේ ක්‍රියාව හැම වෙලෙම හැප්පෙන්න ඉඩ දෙන්න. හැප්පිලා ඒ වචනයට ඔබේ වචනේ යටත් කරන්න. ඒ වචනවලට ඔබේ ජීවිතය යටත් කරන්න. හලලූයා. ඇතුළාන්තයෙන් කිසිවක් සංගවන්න නැතුව හැම දෙයක්ම වැස්මක් නැතුව ඇරී තිබේ. වැස්මක් නැතුව ඔබේ හදවතේ සියල්ල ඔබ විවර කොට උන්වහන්සේට කියන්න. මගේ හදවත වගුරුවමේ කියන්නේ ඒකයි මගේ සහෝදරයා සහෝදරිය. කිසි දෙයක් හංගන්නේ නැතුව කිසි දෙයක් උන්වහන්සේගෙන් වසන් කරන්නේ නැතුව උන්වහන්සේට පැවසීමයි. හලලූයා. ඒ වගේම දෙවෙනි කාරණේ නම් ඔබ උන්වහන්සේට උසස් ගෞරවනීය ස්ථානයක් දීමට අවශ්‍යයි. උන්වහන්සේට උන්වහන්සේගේ වචනයටත් ගෞරවනීය වූ උසස් වූ ස්ථානයක් ඔබේ ජීවිතය තුළ දෙන්න අවශ්‍යයි. ඔබේ නිවසට එන ආගන්තුකයාට ඔබේ නිවසට එන ආගන්තුකයා දැන් ඔබ පිළිගත්තකම දොර ඇරලා පිළිගත්තට පස්සේ ඔහු නවතින්න ඉන්නලද්දී ඔබ ඔහුට බිම සිමෙන්තිය නිදාගන්න කියලා ඔබ ගිහිල්ලා ඇඳේ නිදා ගන්නවද? ඒ ආගන්තුක සත්කාරය. නෑනේ. අපි හුඟක් විට අපේ ඇඳ ඔහුට දීලා අපේ ආගන්තුකයාට දීලා අපේ මිතුරට මිතුරියට දීලා අපි බිම නිදා ගන්නවා. උසස් ස්ථානයක් දෙනවා. ගෞරවනීය ස්ථානයක් දෙනවා. හලලූයා. ඔබ කොතරම් උන්වහන්සේට උසස් ස්ථානයක් දෙනවද? ඔබ දෙනවද? නමුත් උන්වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්නට ස්ථානයක් නැහැ කියලා. ඔබ විශ්වාස කරනවද? මේ මම නෙමෙයි කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ. ජේසුස් වහන්සේ මතෙව් 8 වෙනි පරිච්ඡේදයේ 20 කියනවා. සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ. සිවලුන්ට බිල් තිබෙනවා. පොඩි ගුහාවල් තිබෙනවා. නමුත් ආකාශයේ පක්ෂීන්ට කූඩු තිබෙනවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්නට තැනක් නැතයි ඔහුට කීසේක. නමුත් උන්වහන්සේ කියන මනුෂ්‍ය පුත්‍රයාට ජේසුස් වහන්සේට හිස තබන්න තැනක් නැහැලු. හිස තබන්න වෙලාවක්වත් නැහැලු. හලලූයා. අපි උන්වහන්සේ නිදා ගන්නවත් දෙනවද? අපි තොර තෝංචියක් නැතුව කියවනවානේ. උන්වහන්සේට කිසිම විශ්‍රාමයක් අපි දෙනවද? අනේ ස්වාමීන් වහන්සේ මට මේක කරන්න. අනේ ස්වාමීන් වහන්සේ අරක කරන්න. මේක කරන්න. අරක කරන්න. මේක කරන්න. මේක කරන්න. අරක කරන්න කියලා ලිස්ට් ගණන්. ලයිස්තු ගණන් අපි උන්වහන්සේට ඉදිරිපත් කරන උන්වහන්සේ මේ අපේ දෙවියන් වහන්සේ මේ අපේ රජුරුවන් වහන්සේ අපේ වහලෙක් වාගේ අපිට අපේ වැඩ කරන්න ඕනේ. උන්වහන්සේ අපේ වහලෙක් වාගේ සලකනවා.
අපි උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑ නිදා ගන්න කම්ම අපි දෙවියන් වහන්සේගෙන් කොයි තරම්නම් දේවල් බලාපොරොත්තු වෙනවද? කෑම නෑ කියලා අන්තිමට බත් එකක් හරි දුන්නොත් ඒකේ ලුණු නෑ කියලා හරි උන්වහන්සේට දොස් තියයි. ඒකේ මිරිස් නාරි නෑ කියලා උන්වහන්සේට දොස් තියයි. අනේ ස්වාමීන් වහන්සේ රස්සාවක් නම් දුන්න තමයි. හැබැයි ඒ රස්සාවේ පඩිමදි හොඳේ ඈ. අනික දුන්න රස්සාවෙත් මේ මගේ කොන්ද රිදෙනවා වැඩ කරලා. හරි යුරෝපියන් ෆැමිලි එකක්වත් නෙමෙයි ඔබ වහන්සේ දුන්නේ. මේ ඕමානි පවුල් එක අපිට වැඩ කරන්න බෑ. තොර තෝංචියක් නැතිව අපි උන්වහන්සේගෙන් ඉල්ලනවා ඉවරෙකුත් නෑ. ඒ ඉල්ලනකොට දුන්නාම ඒ වගේ කිසි වටිනාකමකුත් නෑ. අනිත් පැත්තට ඒකේ පුංචි හරි අඩුපාඩුවක් අල්ලගෙන පොඩි හරි අඩුපාඩුවක් අල්ලගෙන උන්වහන්සේට දෝෂාරෝපණය කරනවා. ඔබේ ජීවිතේ උන්වහන්සේ වහලෙක් කරගෙනද? ඔබේ ජීවිතේ උන්වහන්සේ තාමත් වහලෙක් කරගෙනද? උන්වහන්සේට උසස් ගෞරවනීය ස්ථානයක් දීමට අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේගෙන් ඉල්ලා ගන්න. නමුත් උන්වහන්සේ දෙන දේ ගැන සතුටු වෙන්න. උන්වහන්සේට විශ්‍රාම දෙන්න. උන්වහන්සේට විශ්‍රාම දෙනවා කියන්නේ මොකද්ද? ඔබ අනිවාර්යෙන් උන්වහන්සේගේ සබත කියන්නේ උන්වහන්සේට විශ්‍රාමයයි. සබත් දවස උන්වහන්සේගේ අභිමුඛය ඔබ ගත කරන්න. ඔබ සබත් දවස උන්වහන්සේගේ අභිමුඛය ගත කරන්නේ නැහැ කියන්නේ ඔබ උන්වහන්සේට විශ්‍රාමයක් දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ උදේ සවස නමස්කාර කරන්න යාඥා විතරක් නෙමෙයි මගේ සහෝදරයා සහෝදරි උන්වහන්සේට විශ්‍රාම දෙනවා කියන්නේ උන්වහන්සේව නමස්කාර කිරීම. ගීතිකා කියලා උන්වහන්සේ ප්‍රශංසා කරන්න. උන්වහන්සේට ස්තුති පූජා කරන්න. කොහෙද අපි උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ අරව කරනවා මේව කරනවා අරක කරනවා මේව කරනවා කියලා ඒ හැම අවස්ථාවකදීම ඔබ හාල් ගැරුවත් ඔබ පිට කෙටුවත් ඔබ මිදුල් නතු ගෑවත් ඒ හැම මොහොතකම උන්වහන්සේත් ඔබ සමග වැඩ කරමින් සිටිනවා. ඇයි ඔබ පිටිකොටන වෙලාවේ බැරි වෙලාවත් ඒ මෝල් ගහින් හෝ ඒ කිසිම දේ තැනකදී හානියක් නොවන පිණිස ඔබ වැඩ කරන හැම මොහොතකම ඔබ ක්‍රියා කරන හැම මොහොතකම ඔබ පාරේ යන හැම මොහොතකම ඔබට කිසි ලෙසකින් හානියක් නොවන පිණිස උන්වහන්සේ වග බලා ගන්න උන්වහන්සේ ඔබේ පිටිපස්සෙම සිටිනවා. හලෙලූයා. ඔබ මස් කපද්දි මාළු කපද්දි බැරි වෙලාවත් ඒ පිහියෙන් ඔබ ඇඟිල්ලක් කැපේ. හලෙලූයා. කියා උන්වහන්සේ ඔබ ළඟින්ම සිටිනවා. විශ්‍රාම දෙන්න උන්වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේ දවස පුරා ඔබත් සමග වැඩ කරලා ඔබ කාමරයට ඇවිත් ඔබ නැවත වතාවක් දන ගහලා හරි යාඥා කරන්නේ මොනවද? ස්වාමිනී ඔබ වහන්සේ මගේ පුතාගේ ලෙඩක් තිබුණා ඒක බලන්න ස්වාමිනී. ඔබ මගේ නැන්දම්මගේ මෙන්න මෙහෙම බඩේ අමාරුව ස්වාමිනී ඔබ වහන්සේ ඒක බලන්න. එතකොට තව අරයට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ස්වාමිනී මෙයාට මෙහෙම රැකියාවක් නැහැ. එතකොට අපේ සීයාගේ කොන්ද කැක්කමක් ඔබ නිදාගන්න යන්නෙත් මුළු රෑම ස්වාමින් වහන්සේට කරන්න ඕනේ වැඩ රාජකාරී ටිකක් බාර දීලා. හලෙලූයා. ඔබට තේරෙනවද යමක්? ඔබ උසස් තැනක් දෙනවද ස්වාමින් වහන්සේට? ඔබ ගෞරවනීය ස්ථානයක් දෙනවද ස්වාමින් වහන්සේට? ස්වාමින් වහන්සේ කුරුසේ පූජා වෙලා මැරුණා. ඒ මරණය ඔබට තාමත් මතිද? තාමත් ඔබ උන්වහන්සේගෙන් වැඩ ගන්නේ දෙවියන් වහන්සේ නොවේද? ජේසුස් වහන්සේ නොවේද? ඒ උසස් වූ ස්ථානයේ හිමි ඒ සිංහාසනේ වජවෙන්නා වූ දෙවියන් වහන්සේ මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ ඔබේ මගේ වහලෙක් නෙමෙයි. ඔබට පරිප්පු ගෙනත් දෙන්න, ඔබට ටකරන් ගෙනත් දෙන්න, ඔබට කිඹුල බනිස් ගෙනත් දෙන්න. හලෙලූයා. ඔබ වැඩ ඇරලා කාමරයට පැමිණියාමත් ඔබ අඩුම ගානේ ගීතිකා 3-4ක් හරි කියලා උන්වහන්සේ ප්‍රශංසා කරන්න. එච්චරයි උන්වහන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ. ඒ විනාඩි පැය භාගය හරි ඒ විනාඩි 20 පැය භාගය හරි උන්වහන්සේට විශ්‍රාමයක් දෙන්න ඔබ තුල. හලෙලූයා. උන්වහන්සේ ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න. එදා දවසේ උන්වහන්සේ ඔබ සමග සිටිය නිසා
මාළු කපද්දි මස් කපද්දි ඔබේ ඇඟිල්ලක් දෙකක් උන්වහන්සේයන්ට ඉඩ සැලසුවේ නැති නිසා ඔබට කිසිම සීරීමක්වත් දෙන්න උන්වහන්සේ ඉඩ තිබුණේ නැති නිසා නැවතත් ඔබට නින්දට යන විට ඔබ සනසන දෙවියන් වහන්සේ නිසා කොච්චර දුක වේදනා කඳුළු තිබ්බත් උන්වහන්සේ නැවත වතාවක් ඔබ සනසන නිසා ආයෙත් රාත්‍රී පුරාවට උන්වහන්සේට අවදිව සිට ඔබ ගැන වැඩ කරන්න උන්වහන්සේට ඉඩ දෙන්න එපා. හලෙලූයා. උන්වහන්සේට ගෞරව කරන්න. උන්වහන්සේට ගෞරව කරන්න. සියල්ලදී උන්වහන්සේට ස්තුති කරන්න. සියල්ලදී උන්වහන්සේට ස්තුති කරන්න. ප්‍රශංසා කරන්න. උන්වහන්සේව නමස්කාර කරන්න. නමස්කාර කරන්න. යාඥා කාලය ඉල්ලීම් තීරයක් කරගන්න එපා. යාඥා කාලය නමස්කාරයක් කරන්න. නමස්කාරය උන්වහන්සේ ඔබේ හදවතට සමීප වෙන නිසා ආයි ඉල්ලන්න දෙයක් නැහැ මගේ සහෝදරයා සහෝදරිය. ඔබේ හදවතේ තියෙන සියලු සිතවිලි ආශාවන් පවා ඔබ උන්වහන්සේට ඉඩ දුන්නොත් ඔබේ අතුලාන්තයට ඉඩ දුන්නොත් ඔබ ආයේ කියන්න ඕනේ මට පරිප්පු ග්‍රෑම් 500ක් ඕනේ මට හාල් කිලෝ 5ක් ඕනේ කියලා උන්වහන්සේට කියන්න ඕනේ. ඔබ නමස්කාර කරමින් උන්වහන්සේට ඉඩ දීලා උන්වහන්සේ තුල ඔබ ජීවත් වෙන උන්වහන්සේ ඔබේ තුලට හලලුයා ඔබේ නිවසේ වැඩ කරන ඔබේ නිවසේ සිටින කෙනා දන්න ඔබේ මුළුතැන්ගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. ඔබේ නිවසේ සිටින කෙනා දන්නවා ඔබේ ජීවිතේ මොනවද තියෙන අඩුපාඩුකම් කියලා. ඔබේ හදවතට එන්න ඉඩ දෙන්න. එතකොට ඔබට කියන්න අවශ්‍ය නැහැ මට මේක ඕනේ මට අරක ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල දැනගන්න යනවා. ඔබේ හදවතේ සිටිනා වූ ලැබුම් ගත්තා වූ දෙවියන් වහන්සේ සියල්ල දකින්න යනවා. ඒ නිසා ඔබට සියල්ල උන්වහන්සේ සපයා දෙන්න යනවා. ඒ නිසා උන්වහන්සේව ගෞරව කරන්න, උන්වහන්සේව උසස් කරන්න, උන්වහන්සේ ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න. ඔබේ ජීවිතේ උන්වහන්සේව නමස්කාර කරන්න. ඔබ වැඩ කරන වෙලාවෙ පවා උන්වහන්සේට නමස්කාරයෙන් ගීතිකා කියමින් වැඩ කරන්න. හලලුයා. ඔබ මිදුළු අතු ගාන ගමන් ඔබ ගේ අතු ගාන ගමන් වැකියුම් කරන ගමන් උන්වහන්සේ ප්‍රශංසා කරමින් කරන්න. ගීතකා නිරන්තරයෙන් ගායනා කරන ඔබ බාත්රූම් එකේ නාන විටදී පවා හලලුයා. උන්වහන්සේ ප්‍රශංසා කරමින් කරන්න හැම දෙයක්ම. නමස්කාරය ඔබේ ජීවිතේ කරගන්න. ඒ වගේම තුන්වෙනි කාරණයට යමු. තුන්වෙනි කාරණය තමයි උන්වහන්සේට විශ්වාසවන්ත ස්ථානයක් දීම. උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීම. හලලුයා. ඔබේ නිවසට පැමිණෙන ආගන්තුකයාට ඔබේ නිවසේ නවතින්න කියලා ඔබ හැම වෙලාවෙම ඒ ඔබේ ආගන්තුකයාගේ පිටිපස්සෙන් යනවද? නැත්නම් ඔබ ආගන්තුකයාගේ කාමරේ දාලා ඔබ ලොක් කරනවද? බැරි වෙලාවත් මට අපේ යාළුවාව පවා මට ෂුවර් නැහැ. අපේ මේ මිතුරාව ෂුවර් නැහැ. අපේ යාළුවාව ෂුවර් නැහැ. මේ ආගන්තුකයව ෂුවර් නැහැ. මගේ දෙයක් මොනවා හරි හොරකම් කරගෙන ගියොත් කියලා. ඇස් තියාගෙන ඉන්නවද? යන තැන පස්සේ දුවනවද? නැත්නම් කාමරයකට දාලා ලොක් කරනවද? හලලුයා. ඔබ ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න අවශ්‍යයි. සොරායන්නේ සොරකම් කරන්නටත් විනාශ කරන්නටත් නමුත් උන්වහන්සේ ආවේ ජීවනය දෙන්නටත් ජීවනය අධිකව දෙන්නටත්. ඒ නිසා උන්වහන්සේව හොරෙක් වාගේ සලකන්න එපා. ඔබ උන්වහන්සේට යමක් දෙනවා නම් යමක් පූජා කරනවා නම් ඒක මුළුම සිතින් පූජා කරන්න. උන්වහන්සේ මේ පූජාවත් එක්ක මොනවා කරයිද කියලා ඔබ හොයන්න යන්න එපා. උන්වහන්සේක ඒ පූජාවකට උන්වහන්සේ වෙත නිදහස් කරන්න. ඔබ අද දවසේ දසෙන් කොටස් පවා ගෙවන්නේ හොරෙකුට ගෙවනවා වාගේ. උන්වහන්සේ ඔබට කළා වූ ආශිර්වාදේ උන්වහන්සේට අයිති කොටස පවා ඔබ දෙන්නේ හොරෙක්ට දෙනවා වාගේ. හලලුයා. ඒ උන්වහන්සේට අයිති කොටස. ඔබ උන්වහන්සේට අයිති කොටස දුන්නා කියන්නේ ඔබ උන්වහන්සේට වැඩි යමක් දීලා නෙමෙයි. ඔබ උන්වහන්සේට උදව්වක් කරා කියලා කවමදාකවත් හිතන්න එපා. ඔබ උන්වහන්සේට දසෙන් කොටස දෙනවා කියන්නේ අර ටැලන්ට් කතාවේ අර එක ටැලන්ටයක් ලබාගත්ත කෙනා ඒ එක ටැලන්ට හංගගෙන ඉඳලා නැවත ස්වාමියා ආපුවම ඒ ස්වාමියාට ඒ ටැලන්ටය දුන්නා වාගේ. හලලුයා. ටැලන්ට 5 දුන්න කෙනා ඒ 5න් තවත් ටැලන්ට 5ක් උපයගෙන ඒ ටැලන්ට 5යි ඒ කියන්නේ දසෙන් කොටස උන්වහන්සේ දුන්නේ ටැලන්ට 5යි තවත් 5ක් තවත් ඩබල් ආශිර්වාදයක් තවත් ආශිර්වාදයක් ඒ කියන්නේ
පඬුරක් දුන්නා. අන්න ඒ දාසර කිව්වා මගේ නුඹ ස්වල්ප දේ ගැන විශ්වාසවන්තයේ මගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. ඔහුගේ ජීවිතයට ප්‍රීතිය උන්වහන්සේ ගෙනත් දුන්නා. 3 දුන්න ටැලන්ත දුන්න ගෙනත් ඒ විදිහටම කරා. 10 කොටස විතරක් නෙමෙයි පඬුරුත් ගෙනවිත් දුන්නා. හලෙලූයා. 10 කොටසින් උපයගත්තා වූ පඬුර උන්වහන්සේ දුන්නා වූ ආශිර්වාදයෙන් තවත් උපයගත්ත පඬුර උන්වහන්සේ වෙත පූජා කරා. හලෙලූයා. ඒ වාගේම ඩබල් දුන්නා. 10 කොටස කියන්නේ උන්වහන්සේට අයිතිද? ඒක අපි අනිවාර්යෙන් උන්වහන්සේට අපව දෙන්න ඕනේ. ඒක ගෙවිය යුතු දෙයක්. ඒක බදු මුදලක් වාගේ. හලෙලූයා. නමුත් පඬුර තමයි ඔබ දෙන දේ. ඒ 10 කොටස ඔබට දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ තුලින් ඔබ හම්බ කරගන්න. ඒ තුලින් තවත් ආශිර්වාද කරනවා උන්වහන්සේ. ඒ කරන ආශිර්වාදය තුලින් ඒ වගේම ඩබල් එකක් උන්වහන්සේට නැවත ඒ ටැලන්ත කතාවේ අය ගෙනත් දුන්නා. එනිසා උන්වහන්සේ කියන මගේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. ස්වල්ප දේ ගැන විශ්වාස තබුවයි කියා උන්වහන්සේ බොහෝ සෙයින් ඒ අය ගැන ප්‍රසන්න වුණා. හලෙලූයා. නමුත් 3 වෙනි දාසයා උන්වහන්සේ දුන්නු දේ හංගගෙන ඉඳලා නුඹ නොවපුල තැනින් කපා ගන්න කෙනෙක් බව දන්නවා කියා අර කාපව දුන්නා. ඒ කියන්නේ 10 කොටස විතරක්. 10 කොටස විතරක් දුන්න කෙනයි. එයාට මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ? එයාට මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ? දුෂ්ට වූ අලස වූ දාසය. නුඹ දුෂ්ට වූ අලස වූ දාසය. නිෂ්ප්‍රයෝජන දාසය කියා කතා කරනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ දුන්න දෙයින් අපි හම්බ කරලා පෙන්වන්න අවශ්‍යයි. අපි උපයෝජනය කරලා ආයෝජනය කරලා එකකින් උපයාගෙන පෙන්වන්නට අවශ්‍යයි. උන්වහන්සේට පූජා කරන්න අවශ්‍යයි. උන්වහන්සේ හොරෙක් නෙමෙයි. ඔබෙන් පඳුර ගත්තා කියලා ඔබෙන් 10 කොටස නැවත ගෙවීම ගත්තායි කියා උන්වහන්සේයින් ඔබේ ජීවිතයට ජීවන එකතු කරන්නට යනවා මිසක් එයින් ඔබ හොරකම් කරනවා නෙමෙයි. ඔබ ඒ දේ දුන්නා කියලා ඔබට නැති වෙන්න යන්නේ නැහැ. ඔබ පඳුර දුන්නා කියලා ඔබ 10 කොටස දුන්නා කියලා ඔබ නැති වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. සමහර කෙනෙකුට ඒක දුප්පතාට දුන්නා නම් කමක් නැහැ. උන්වහන්සේට දෙනවාට වැඩිය. හලෙලූයා. දුප්පතුන් හැමදාම ඉදී. දුප්පතුන් හැමදාම ඉදී. එදා ජේසුස් වහන්සේට අර සුවඳ තෙල් කනඩුව නේද? ඒ ස්ත්‍රිය ආලේප කළාම ඒ ගෝලේ පවා කිව්වා ඒ තරම් වටිනා තෛලයක් මොකටද ජේසුස් වහන්සේට පාවිච්චි කරේ? ඒ වටිනා මිලයට දුප්පතුන්ට කන්න දුන්න නම් කොච්චර හොඳයිද කියලා. නමුත් උන්වහන්සේ කියනවා නෑ. දුප්පතුන් හැමදාම ඉදී. ඔබට හැමදාම දුප්පත් අයට සලකන්න පුළුවන් වෙයි. නමුත් ස්වාමීන් වහන්සේට සලකන්න ඔබට ලැබෙන්නේ සීමිත අවස්ථාවන්. ඒ සීමිත අවස්ථාවන් වලදී ඔබ උපරිම ප්‍රයෝජනය ගන්න. ස්වාමීන් වහන්සේව ඔබට මුණ ගැසුණොත් ඒ ස්ථානයේදී ඔබ උපරිමයෙන් උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේට පූජාව කරන්න, විශ්වාස කරන්න. ඒ පූජාව තුළ විශ්වාසය තබන්න. හලෙලූයා. ඒ වගේම 4 වෙනි කාරණය. උන්වහන්සේට ඔබ තුළ ආණ්ඩු කිරීමේ ස්ථානයක් තබන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබ ඔබේ ආගන්තුකයට එන්න කියලා, ඔබ නවතින්න කියලා කාමරයක් දීලා, නමුත් ඒ කාමරේ ඔහු හරි අය හරි නිදාක නිද්දේ ඔබේ කාමරේනේ කියලා දඩින් බිඩින් ගාලා ඔහේ දොර අරගෙන ඒ කාමරේට ගිහිල්ලා ඔබේ වැඩ කරනවද? නෑ. නේද? ඒ ඔබ වෙනින් වෙන් කරා වූ ස්ථානයයි. එයාගේ පුද්ගලිකත්වය කියන එක අපි නිදහස් කරනවා නේ. එයාට නිදහසේ ක්‍රියා කරන්න ඉඩ දෙනවා. හලෙලූයා. එතකොට ආණ්ඩු කිරීමේ අයිතියක් ඔබ දීලා තියෙනවද ඔබේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේට? උන්වහන්සේගේ වචනයේ ප්‍රකාරයට ඔබ හැසිරෙනවද? උන්වහන්සේගේ වචනය ඔබේ හදවත් තුළ ගැඹුරේ තිබෙනවද? ඒ ආඥාවන් ආරක්ෂා කරනවද? උන්වහන්සේ ප්‍රසන්න වෙන විදිහට ඔබ වැඩ කරනවද? හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේගේ වචනයට ඔබ තුළ ඔබව පාලනය කරන්න ඉඩ දෙනවද? නැත්නම් ඔබ තාමත් ඔබේ අත්දැකීම් උඩ ඔබ ඉගෙන ගත්තා වූ දේ උඩද ඔබේ ජීවිතේ පාලනය කරන්නේ? හලෙලූයා. හලෙලූයා. කවුරු හරි ඔබට බැන වැදුනොත් වචනේ කියනවා
ඔබට එක කම්මුලක් නේ ඔබට කවුරේ පහරක් ගැව්වොත් අනිත් කම්මුල දෙන්න කියලා. නමුත් ඒව වචනේ විතරයි. අපේ අයත් එක්ක කොහොම කම්මුල් දෙන්න ගියොත් එහෙම පාස්ටර් නම් කියයි අපේ මේ තියෙන කොණ්ඩෙත් නැති උන් ඇවිල්ලා අපේ කොණ්ඩෙත් කපන් යයි කියයි. හලෙලූයා. වචනේට පාවිච්චි කරන අපිට බැන වැදුනොත් අපි යම් කිසි වෙනසක් කරොත් අපි අනිත් පැත්තට එයාගෙන් පලි ගන්නවාද? අනිත් පැත්තට පලි ගන්නවාද? නැත්නම් අපිට එයාට සමාව දීලා එව නිදහස් කරන්න පුළුවන් හදවතක් තියනවාද? ඒ සියල්ල ඉවසා ගැනීම පුළුවන් හදවතක් තිබෙනවාද? හලෙලූයා. වචනයට පාලනය කරන්න ඉඩ දෙන්න. වචනයට පාලනය කරන්න ඉඩ දෙන්න. හලෙලූයා. වචනේ ජීවමානයි. ඔබ වචනේ පාලනය කළොත් ස්වාමීන් වහන්සේ කස්සපාර 39ම ඉවසුවා. එහෙනම් අපිට එක බැනුම් පදයක් ඉවසන්න බැරියයි. එක වචනයක් ඉවසන්න බැරියයි. උන්වහන්සේ කුරුසියම ඉවසුවා. උන්වහන්සේ මරණයත් ඉවසුවා. හලෙලූයා. සෙනග මැරුවා උන්වහන්සේව. නමුත් උන්වහන්සේ ඉවසාගෙන හිටියා. කිසිම කෙනෙක්ගෙන් පලි ගන්න ගියේ නැහැ. කිසිම කෙනෙක්ට ශාප කරේ නැහැ කුරුසියේදී. ඒ කුරුසියේදී උන්වහන්සේ සමාව දුන්නා මිසක්. හලෙලූයා. ඒ නිසා ඔබ උන්වහන්සේගේ වචනයට ඉඩ දෙන්න. පලි ගන්න යන්න එපා. සමාව දෙන්න. හලෙලූයා. නිරන්තරයෙන් සමාව දෙන්න. හැමෝටම සමාව දෙන්න. හලෙලූයා. උන්වහන්සේගේ වචනයට ඔබේ ජීවිතය ආණ්ඩුකාරකම් කරන්න ඉඩ දෙන්න. හලෙලූයා. ඒ වගේම උන්වහන්සේට ඉඩ දෙනවා කියද්දී ඔබ උන්වහන්සේට ප්‍රේමී ස්ථානයක් දෙන්න අවශ්‍යයි. ප්‍රේමී ස්ථානයක්. ඔබේ ආගන්තුකෙක් අද ඔබේ නිවසේ වාසය කරනවා නම් ඔබේ අම්මා හරි නංගි හරි ගෙදර එනවා. ඔබේ සහෝදරයෙක් එනවා. ඔබ ආදරය කරන කෙනෙක් එනවා. ඒතර ඔබේ ආගන්තුකයව ඔබ පන්නලා දාලා ඒ අයට ගෙදර එන්න ඉඩ දෙනවද? ගෙදර ඉන්න ඉඩ දෙනවද? හලෙලූයා. ඔබේ ආගන්තුකයව ඔබ එලවන්නේ නැත්නම් ඔබේ පවුල නිසා ඔබේ දෙවියන් වහන්සේ වෙලවනවද? ඔබ මෙච්චර සුව කරාව ඔබට මෙච්චර හාස්කම් කරපු දෙවියන් වහන්සේගෙන් ජීවිතේ දෙන්න කිව්වොත් එහෙම අපේ අම්මගෙන් අහන්න ඕනේ, අපේ ස්වාමි පුරුෂයාගෙන් අහන්න ඕනේ, දරුවන්ගෙන් අහන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කාගෙන්වත් අහහා හිටියේ නෑ. දේවදූතයෝ ඔක්කොම කැඳවලා ඔයාව එදා සුව කරන්නද කියලා ස්වාමීන් වහන්සේ දේවදූතයන්ගෙන් අහහා හිටියේ නෑ. අඩුම ගානේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන්වත් ඇහුවේ නෑ ඔබ එදා හැප්පෙන්න ගිය වෙලාවේ බේරගන්නද කියලා. උන්වහන්සේ වෙලේ ඒ වැඩේ කරා. හලෙලූයා. කාගෙන්වත් අහහා හිටියේ නෑ. උන්වහන්සේ ඔබට එදත් ආදරේ, අදත් ආදරේ, හෙටත් ආදරේ. හලෙලූයා. ඒ වගේම ප්‍රේමයක් තමයි උන්වහන්සේ ඔබෙනුත් බලාපොරොත්තු වෙන්නේ. මගේ සහෝදරයා සහෝදරිය, ඔබේ ස්වාමි පුරුෂයා එක්කවත්, ඔබේ අම්මයි තාත්තයි එක්කවත්, ඔබේ දරුවෝ එක්කවත්, ඔබේ සහෝදර සහෝදරිය එක්කවත් නෙමෙයි ස්වර්ගයට යන්නේ. ඔබේ ස්වාමි පුරුෂයාවත් නෙමෙයි ඔබව ස්වර්ගයට ඔසවගෙන යන්නේ. ඔබේ පවුලේ සහෝදර සහෝදරිය, ඔබේ අම්මා තාත්තා නෙමෙයි ඔබව ස්වර්ගයට ගෙනියන්න යන්නේ. ඔබයි ස්වර්ගයට යන්නේ. ඔබ ස්වර්ගයට ගෙනියනවා නම් ගෙනියන්න පුළුවන් ජේසුස් වහන්සේට විතරයි. දෙවියන් වහන්සේට විතරයි. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේට ඔබේ ජීවිතේ බාර කරන්න. ඒ අයගේ කැමැත්ත අකමැත්ත, ඒ අයගේ කැමැත්ත ඔබට වැදගත් වෙන්නේ යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සමග ස්වර්ගයට යන්න. හලෙලූයා. ඒ නිසා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේව තෝරා ගැනීමේ තීරණයේදී ඔබට වෙන කිසි මනුෂ්‍යයෙක් අවශ්‍ය නැහැ මගේ සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේව ඔබේ ජීවිතයට ඇතුල් කරගන්නවා නම් ඔබට අවශ්‍ය වෙන්නේ ඔබමයි. ඔබයි ඉඩ දෙන්න ඕනේ දෙවියන් වහන්සේට ඇතුල් වෙන්න. ඔබයි ඉඩ දෙන්න ඕනේ ජේසුස් වහන්සේට ඇතුල් වෙන්න. ඔබයි ඔබේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න ඕනේ. ඔබයි ස්වර්ගයට උන්වහන්සේට යන්න ඕනේ. හලෙලූයා. බැඳීම අවශ්‍යයි. එකිනෙකාට ප්‍රේම කරන්න. ඒ අයවත් ජේසුස් වහන්සේ වෙතට අරගෙන එන්න. ඔබ ජේසුස් වහන්සේ වෙතට ගිහිල්ලා ඉවරලා වෙන්න ඕනේ. ඔබ ඒ අයව ජේසුස් වහන්සේ වෙතට අරගෙන එන්න. නැත්නම් ඔබ දන්නේ නැහැ ඒ අයවත් ජේසුස් වහන්සේ වෙතට අරගෙන එන්නේ කොහොමද කියලා. ඔබ දන්නේ නැහැ ජේසුස් වහන්සේ තුළ, දෙවියන් වහන්සේ තුළ ඔබ අත්දැකීමක් නැතුව උන්වහන්සේ රස බලා දැනගනියෝ කියන උන්වහන්සේ තුළ අත්දැකීමක් නැතුව ඔබ දැනගන්න යන්නේ නැහැ අර අයට කොහොමද උන්වහන්සේ ගැන කියා දෙන්න කියලා. ඔබ තුළ තිබෙන අත්දැකීම, උන්වහන්සේ ගැන තිබෙන අත්දැකීම තමයි යම් දවසක ඒ අයටත් සාක්ෂියක් වෙන්න ජේසුස් වහන්සේව හඳුනගන්න, දෙවියන් වහන්සේව හඳුනගන්න. ඔබ ඇවිල්ලා ඉන්න ඕනේ ඇතුළට.
ඔබ නිවස ඇතුළට ඇවිල්ලා ඉවරලා ඉන්න ඕනේ ඔබේ අම්මා තාත්තා හරි ඔබේ අක්කා මල්ලි හරි ඔබේ ස්වාමි පුරුෂයා හරි දරුවෝ හරි ඒ නිවස තුළට අරගන්න. හලලූයා. නැත්නම් ඔබයි ඔබේ සහෝදරයෝ ඔබේ අම්මා තාත්තා ඔබේ යහළුයෝ හැමෝම ඔබ තාමත් ඔබ එහෙනම් නිවසෙන් එළියේ. ඔබ ඒතකොට ජේසුස් වහන්සේ වෙතට ආවයි කියන්න බෑ. ජේසුස් වහන්සේ තුලට ආවයි කියන්න බෑ. හලලූයා. ඒ නිසා ඔබේ ප්‍රේමය උන්වහන්සේ කරගන්න. උන්වහන්සේව ඔබේ කෙනෙක් කරගන්න. ඔබ ප්‍රේම කරද්දී මොකද කරන්නේ? ඔබ ප්‍රේම කරනවා නම් ඔබේ දරුවට ප්‍රේම කරනවා නම් ඔබ දරුවා ඔබේනේ. මේ මගේ දරුවා. ඒ වගේ ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ කරගන්න. ජේසුස් වහන්සේව ඔබේ දෙවියන් වහන්සේ කරගන්න. බදා ගන්න උන්වහන්සේව. බදාගෙන උන්වහන්සේව හලලූයා. උන්වහන්සේව බදාගෙන උන්වහන්සේට ප්‍රේම කරන්න උන්වහන්සේව හලලූයා. උන්වහන්සේව අත්දකින්න. හලලූයා. උන්වහන්සේව අත්දකින්න. උන්වහන්සේට කවමදාකවත් ඔබ කෙනෙක් වෙන් වෙන්න ඉඩ දෙන්න එපා. යන්න දෙන්න ඉඩ දෙන්න එපා. උන්වහන්සේ කෙරෙහි බය වීම නම් උන්වහන්සේ නැති වෙයි කියන බයයි මගේ සහෝදරයා සහෝදරිය. නැතුව උන්වහන්සේ මාව දඬුවම් කරයි කියන බය නෙමෙයි. මේ ලෝකයේ බොහෝ සෙනග අද දවසේ දෙවියන් වහන්සේට බය වී සිටින මොක කුමක් නිසාද උන්වහන්සේ දඬුවම් කරයි කියා. වැරදි නොකර සිටින්නේ උන්වහන්සේ දඬුවම් කරයි කියා. හලලූයා. මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේට ප්‍රේම කරන්න කියන්නේ උන්වහන්සේට බය වෙන්න කියන්නේ වැරදි නොකරන්න කියන්නේ උන්වහන්සේ නැති වෙයි කියන බයටයි. අපි අපේ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔබ වරදක් නොකර ඉන්නේ ස්වාමි පුරුෂයා ඔබ දාලයයි කියන බයටනේ. දරුවෝ පවා අම්මට හරි තාත්තට හරි විරුද්ධව වරදක් නොකර සිටින්නේ අම්මා තාත්තා එයාට නැති වෙයි කියන බයටනේ. හලලූයා. එයයි දේව බය. එයයි ඔබ වහන්සේ දෙවියන් වහන්සේට තිබිය යුතු බය. හලලූයා. ඒ නිසා උන්වහන්සේට ප්‍රේම කරන්න. මගේ සතුන් උන්වහන්සේ වෙන් වෙන්න කැමති නැහැ. උන්වහන්සේට වෙන් වෙන්න දෙන්නත් එපා. ඒ නිසා උන්වහන්සේව ඔබේ කරගෙන උන්වහන්සේට බතාගෙන උන්වහන්සේ ප්‍රේම කරන්න. ඒ වගේම උන්වහන්සේත් කැමැත්තෙන් හිටිනවා. කැමැත්තෙන් සිටින ඔබ බතාගෙන උන්වහන්සේ හලලූයා මුලම හදවතින් ඔබට ප්‍රේම කරන්න. ඒ වගේම ඔබත් උන්වහන්සේ ඔබේම දෙවියන් වහන්සේ කරගෙන මුලම හදවතින් උන්වහන්සේට ප්‍රේම කරන්න. හලලූයා. ඒ වගේම අවසාන කරුණ කාරණය. ඔබ උන්වහන්සේට දෙන්න ස්ථානය සදාකාලික ස්ථානයක් කරගන්න. සදාකාලික ස්ථානයක් දෙන්න උන්වහන්සේට. උන්වහන්සේගේ වචනයට සදාකාලික ස්ථානයක් දෙන්න. ඒක නිරන්තරයෙන් කරන්න. ඒ එක දවසක ඉගෙන ගත්ත වචනයක් හැමදාම මෙනෙහි කරන්න. හැමදාම මේ වචනේ කවමදාකවත් අමතක නොවන විදිහට ඒ වචනය තුළ ඔබ තුළ ස්ථානයක් දෙන්න. හලලූයා. ඔබේ නිවසට එන ආගන්තුකයා తాවකාලිකයි. අද ඉන්න ආගන්තුකයා හෙට ඔබ දාලයයි. හෙට ඔබ ඔහුට යන්න දෙයි. නමුත් දෙවියන් වහන්සේ ඔබේ නිවසට ඇතුල් වුණොත් කවමදාකවත් උන්වහන්සේට යන්න ඉඩ තියන්න එපා. අද දවසේ ජේසුස් වහන්සේ හෙට දවසේ තවත් අතපය වැඩි කෙනෙක්, අනිද්දා දවසේ තවත් දිවදික් කරන් ඉන්න කෙනෙක්, තවත් අනිත් දවසේ තව හොඬ වැලක් තියෙන කෙනෙක්, තව දවසක තවත් කෙනෙක්. හලලූයා. ඒ වගේ එක දවසට මාරු කරන්න යන්න එපා. එහෙම වුණොත් දෙවියන් වහන්සේත් ඔබට ආගන්තුකෙක් වගේ වෙයි. නැහැ. දෙවියන් වහන්සේ කියන ඔබේ තාත්තා. තාත්තට ඔබේ නිවසෙන් යන්න ඉඩ දෙන්න එපා. තාත්තව හැමදාම ඔබේ නිවස තුල තියාගන්න. සදාකාලටම ඒ තාත්තට ඉඩ දෙන්න. ඒ පියාණන් වහන්සේට ඉඩ දෙන්න. හලලූයා. සදාකාලික වේ වචනය තුල ජීවත් වෙන්න. හලලූයා. කිසිම දෙව කෙනෙක්ටවත්, කිසි තවත් විශ්වාසයකටවත්, තවත් ඔබේ මිතුරෙක්ටවත්, තවත් ඔබේ පවුල කෙනෙක්ටවත් ඔබේ තුලින් දෙවියන් වහන්සේව අයින් කරන්න ඉඩ දෙන්න එපා. ඉඩ දෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව ඔබේම දෙවියන් වහන්සේ කරගෙන ඔබ ජීවත් වෙන්න. හලලූයා. හලලූයා. මොකද දෙවියන් වහන්සේ ඔබේ අම්මට තාත්තට වඩා, ඔබේ ස්වාමි පුරුෂයාට, ඔබේ දරුවන්ට වඩා, ඔබේ සහෝදර සහෝදරයන්ට වඩා ඔබේ දෙවියන් වහන්සේ ඔබේ හුස්මටත් වඩා. ඔබේ හුස්ම අද නැති වෙයි. නමුත් දෙවියන් වහන්සේ ඔබ නැති වෙයි. ඔබට නැති වෙන්නේ. දෙවියන් වහන්සේ ඊටත් වඩා ඔබ ළඟින් සිටිනවා. ඒ නිසා අද දවසේ ඔබ අනිත් අයට කාලය දුන්නොත් හලලූයා. ඒ අයට ඔබේ ඇතුළාන්ත ඉඩක් දුන්නොත් ඒ අය ඔබව හලලූයා. ඒ අය ඔබව
සමහරලාට ඔබේ නිවසට ඇවිල්ලා ඔබවත් ඒ නිවසෙන් එළියට දාලා ඇදලා දායි. මනුෂ්‍යයට ඔබ ඉඩ දුන්නොත්. හලලූයා. ඒ අය ඔබ වර්ණනා කරයි. නමුත් හෙට දවසේ ඔබ එපා කරයි. අද දවසේ ඔබ මනුෂ්‍යෙක් විශ්වාස කරොත් හෙට දවසේ අය ඔබ පාවල දෙයි. අද දවසේ ඔබ මනුෂ්‍යෙක්ට ඇහුම්කන් දුන්නොත් හලලූයා හෙට දවසේ ඒ මනුෂ්‍යයා ඔබට ඇහුම්කන් දෙන්න යන්නේ නැහැ. හලලූයා කීකරු වෙන්න යන්නේ නැහැ. හලලූයා අද දවසේ ඔබ මනුෂ්‍යෙක්ට ප්‍රේම කළොත් හලලූයා හෙට දවසේ ඔහු ඔබට වෛර කොට ඔබ මරන්නට පවා ඉඩ තිබෙනවා. හලලූයා. නමුත් අද දවසේ ඔබ මනුෂ්‍යෙක්ට පොඩි ස්ථානයක් දුන්නොත් ඔහු සදාකාලටම ඔබ සමග සිටින්නට යන්නේ. අපේ හුස්මත් සදාකාලටම අප සමග තිබෙන්නට යන්නේ. නමුත් අපේ දෙවියන් වහන්සේ සදාකාලටම අප සමග සිටින්නට යනවා. මගේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා මගේ දෙවියන් වහන්සේට අපේ දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට උන්වහන්සේගේ වචනයට ඔබේ හදවත තුළ ඉඩ දෙන්න. හලලූයා. ඔබේ හදවත තුළ ගල් තිබෙනවා නම් ඒ ගල් අයින් කරන්න. ඒ කියන්නේ ඔබ තුළ මුරණ්ඩුකම් තිබෙනවා නම් හලලූයා. ඔබ වෙනස් වෙන්න කැමති නැති ඒ නම්‍යශීලී භාවයක් නැත්නම් වෙනස් වෙන සුළුභාවයක් නැත්නම් හදවත ඔබේ ගලක් වාගේ නම් ඒ ගල් ඔබ අයින් කරලා දමන්නට ඒ මුරණ්ඩුකම් අයින් කරන්නට ඒ හිතුවක්කාරකම් අයින් කරන්නට ජේසුස් වහන්සේට ඉඩ දෙන්න. හලලූයා. ඔබේ හදවතේ කටුවාගේ නපුරු සිතුවිලි තිබෙනවා නම් වෛරය තිබෙනවා නම් ක්‍රෝධය තිබෙනවා නම් පරිගැනීමේ චේතනා තිබෙනවා නම් ඒ සියල්ල අයින් කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලලූයා. ඔබේ හදවත සරුකෙතක් කරගන්න උන්වහන්සේගේ වචනය ඒ බීජ වාගේ එදා සරුකෙතේ වර්ධනය වුණා බීජ වාගේ උන්වහන්සේගේ වචනය තුලින් ඔබේ ජීවිතයට ඇතුල් වෙලා උන්වහන්සේට පළ දරන පිණිස ඔබේ හදවත ඉඩ දෙන්න. හලලූයා. ඒ වගේම ඒ වචනය ඔබ අද දවසේ උනත් අවසන්නා වූ මේ වචනය ඔබේ දේවගතවරයා තුලින් ඔබ දේවගතවරිය තුලින් හලලූයා. ඔබේ දේව වචනය තුලින් ඔබ අසන්නා වචනය ඔබේ පොතේ පමණක් ලියා තියාගන්න එපා. හලලූයා. පොතේ තියන්න එපා. ඒව තමයි මග ඇසල. පොත නැති වුණොත් ඔබට දේව වචනයක් නැහැ. බයිබලයේ වචනය, දේව වචනය, බයිබලයේ තුල තිබෙන වචනය බයිබලයේ විතරක් තියෙන්නට දෙන්න එපා. මේ හැම වචනයක්ම ඔබේ හදවතේ ලියා ගන්න, හදවතේ කොටා ගන්න. හලලූයා. ඔබට බයිබලය නැති වෙයි. යම් දවසක් මේ පොළවේ ඔබට බයිබලයක්වත් පාවිච්චි කරන්න බැරි කාලයක්. මුත් අද දවසේ ඔබේ දේව වචනය ඔබේ හදවත්වල සනිටුහන් කරගත්තොත්, රන් අකුරෙන් ලියාගත්තොත්, කොටාගත්තොත් කවමදාකවත් ඒ වචනය මකන්න කිසිම කෙනෙක්ට හැකියාවක් වෙන්නේ නැහැ. බයිබලය ඔබෙන් හොරකම් කරයි. ඔබේ දේව වචනය ඔබේ නෝට් පොත හොරකම් කරයි. නමුත් ඒ වචනය ඔබේ හදවත් තුළ ගැප්පුණොත් ඒ වචනය කවමදාකවත් කිසිම කෙනෙක්ට ඔබෙන් සොරා ගන්න බෑ. හලලූයා. ඒ නිසා ස්වාමීන් වහන්සේට ඒ ආකාරයෙන් ඔබේ ජීවිතය තුළ සදාකාලික ස්ථානයක් නිදහස් කරන්නට උන්වහන්සේව සදාකාලිකව ඔබේ කරගන්න. හලලූයා. උන්වහන්සේ මැරුණා. නමුත් දින 3කින් නැගිට්ටා. දැනුත් ජීවමානව අප සමග මේ වචනය තුළින් උන්වහන්සේ උන්වහන්සේගේ ජීවමාන වචනය තුළින් උන්වහන්සේ අපේ ජීවිතවලට ඇතුල් වෙමින් සිටිනවා. ඊට දෙන්න. ඇතුල්ලෙන්නා වූ උන්වහන්සේගේ ජීවමාන වචනයට ඇතුල්ව අපේ ඒ වාක්‍යානෝ මාංශවත් විය. ඒ ආකාරයෙන් ඒ වචනය තුළින් උන්වහන්සේට අපේ ජීවිත තුළ මාංශවත් වෙන්න ඉඩ දෙන්න. හලලූයා. අපේ දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. ස්වාමී මගේ දෙවියන් වහන්සේ මෙන්න අපි හැම කෙනෙම ඔබ වහන්සේගේ සුදු දෑතට බාර වෙනවා. අපි මුළුමනින්ම අපේ හදවත් තුළ ඔබ වහන්සේට ඉඩ දෙනවා ස්වාමිනේ. අපේ හදවතේ උසස්ම ස්ථානය ඔබ වහන්සේට වේවා. අපේ ඇතුළාන්තේ කිසිම සිතුවිල්ලක්වත් නොසැඟවන පිණිස කිසිම සියල්ල වැස්මක් නැතුව ඇරී තිබෙන හදවතට ඔබ වහන්සේ ඇතුල් කරගන්නවා. ස්වාමිනේ මුලින්ම ගෞරවය ඔබ වහන්සේට දෙනවා. මුලින්ම උසස් වූ ස්ථානය ඔබ වහන්සේට දෙනවා. අපි ඔබ වහන්සේ විශ්වාසවන්තව ක්‍රියා කරන්නට යනවා. ඔව් ස්වාමීන් වහන්සේ ලෙසම ඔබ වහන්සේ අප ක්‍රියාන්ඩුකම් කෙරේවා. ඔබ වහන්සේ අප පාලනය කෙරේවා. ස්වාමිනේ ඔබ වහන්සේම අපේම ප්‍රේමය වේවා ස්වාමිනේ. ඔබ වහන්සේ අපිට මේ මුළු ලෝකේ නැති වුණත් අපිට ඔබ වහන්සේව සෑහෙන්න යනවා. මොකද ඔබයි අපි දන්නා වූ ප්‍රේමය. ඒ කුරුසිය දැක්වා ප්‍රේමය අපි කවමදාකවත් අමතක නොකර සිටිනවා ස්වාමිනේ.
ඔබයි අපේ සදාකාලික දෙවියන් වහන්සේ. අපේ ජීවිත තුළ ඔබ වහන්සේ සදාකාලයටම ලැබුම් ගනීවා. සදාකාලයටම ඔබ වහන්සේ අපේ ජීවිත තුළ රජකම් කරනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ. මෙන්න අද සුද්ධ වූ සබත් දවසේ ඔබ වහන්සේගේම දෑතට බාර වෙනවා, යටත් වෙනවා, කැප වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. හදවත්වල විශේෂ ස්ථානයක් අපේ හදවත්වල විශේෂ ස්ථානයක් ඔබ වහන්සේට දෙන්න යනවා. ගෞරවනීය ස්ථානයක්, උසස් වූ ස්ථානයක් මගේ දෙවියන් වහන්සේ. සියල්ල
තර උතුමෝදනියන් වහන්සේ ඔබ වහන්සේලායි අපේම ජීවිතය ඔබ වහන්සේලායි අපේම හුස්ම අපි වහන්සේට වාර කරන්න යනවා ස්වාමීනි ඔබ වහන්සේට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ ඔබ වහන්සේගේ වචනයට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ ස්වාමීනි අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිත වලට බරවහා සමානයි ස්වාමීනි අපේ වහන්සේ අපි අහිමි වෙන්න යනවා ජීවමාන ජේසුස් අපි ඔබ අපිට වහන්සේ අහිමි වෙන්න යනවා ඔව් ස්වාමීනි ඔබ මගේ දෙවියන් වහන්සේ අපි යම් දෙයකට බය නම් මේ ජීවිතේ අපි බය වී සිටින ස්වාමීනි ඔබ වහන්සේ අපට අහිමි වේ කියන දෙයයි ස්වාමීනි මම සද වහන්සේ සියල්ලයි උල්ලෝකයේ තිබුණත් අපිට වැඩක් නැහැ ස්වාමීනි ඔබ වහන්සේ නැතිනම් ඒ නිසා මේ මගේ දෙවියන් වහන්සේ අද සුදු සබත් දවසේ ඔබ වහන්සේ ස්වාමීනි අපේ හදවත පූජා කරනවා ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපට ලැබුම් දෙනවා අපට රජකම් කෙරේවා අපේ ජීවිත තුළ ආලෝකයක් ලෙස වහන්සේ සදාකාලට ලැබුම් දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ වාරනවා එකම සභාවක් ලෙස එකම ශුද්ධ මනාවක් ලෙස ඔබ වහන්සේගේ ශුද්ධ දයත බාරනවා නාමයෙන් ජේසුස් වහන්සේගේ අතිතුමත්